හැමෝටම ආයුබෝවන්. අපි අද වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 11 වෙනි විද්‍යා විෂය යටතේ විද්‍යුත් උපකරණ වල ජවය හා ශක්තිය සම්බන්ධයෙන්. අපි ඒ යටතේදී සාකච්ඡා කරනවා විද්‍යුත් උපකරණයක් පරිභෝජනය කරන ශක්තිය කියන්නේ මොකක්ද? ඒ වගේම ඒ ශක්තිය අපි ගණනය කරන්නේ කොහොමද කියලා. ඒ වගේම තමයි විද්‍යුත් උපකරණයක ක්ෂමතාවය සහ කාර්යක්ෂමතාවය ගණනය කරන ආකාරයත් මේ වීඩියෝ එකේදී සාකච්ඡා කරනවා. එතකොට මේ වීඩියෝ එකේදී මම මුලින්ම තියරි කොටස් ටික පැහැදිලි කරලා එකින් එක තියරි කොටස් පැහැදිලි කරලා ඒ තියරි කොටස් වලට අදාළ උදාහරණ කිහිපයකුත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හරිනම් අපි මුලින්ම බලමු විද්‍යුත් උපකරණයක ශක්තිය. ඒ කියන්නේ විද්‍යුත් උපකරණයක් පරිභෝජනය කරන ශක්තිය කියන්නේ මොකක්ද කියලා. සාමාන්‍යයෙන් විද්‍යුත් උපකරණයක් විතරක් නෙවෙයි ඕනිම උපකරණයක් ක්‍රියාත්මක වෙන්න ශක්ති ප්‍රභේදයක් අපි ලබා දෙන්න ඕනේ. හරි. සමහර උපකරණ තියෙනවා තාප ශක්තියෙන් ක්‍රියාත්මක වෙන. ඒ වගේම සමහර උපකරණ තියෙනවා යාන්ත්‍රික ශක්තියෙන්. ඒ කියන්නේ අපි අතින් වගේ ක්‍රියා කරන උපකරණ ඒවා යාන්ත්‍රික ශක්තියෙන් ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම බොහෝ උපකරණ තියෙනවා විද්‍යුත් ශක්තියෙන් ක්‍රියාත්මක වෙන්නේ. හරි. එතකොට මේ උපකරණයකින් කරන්නේ මේ තියෙන්නේ විද්‍යුත් උපකරණය. මේ විද්‍යුත් උපකරණයෙන් කරන්නේ අපි ලබා දෙන විද්‍යුත් ශක්තිය වෙනස් ශක්ති ප්‍රභේදයක් බවට පරිවර්තනය කරන එක. හරි. අපි විද්‍යුත් ශක්තිය ලබා දෙනවා. මේ ලබා දෙන විද්‍යුත් ශක්තිය මේ විද්‍යුත් උපකරණය මගින් අපිට ප්‍රයෝජනවත් වෙන වෙනස් ශක්තිය ආකාරයක් බවට පරිවර්තනය කරනවා. හරි. දැන් ටීවී එකක් ගත්තොත් ටීවී එකෙන් කරන්නේ විද්‍යුත් ශක්තිය ශබ්ද තරංග සහ ශබ්දය සහ ආලෝකයේ බවට පරිවර්තනය කරනවා. හරි. ඒ වගේම තමයි තාපන උඳුනක් වගේ ගත්තොත් ඒකෙන් කරන්නේ විද්‍යුත් ශක්තිය තාපයේ බවට පරිවර්තනය කරනවා. හරි. ගුවන් විදුලි යන්ත්‍රයක් වගේ ගත්තොත් ඒකෙන් කරන්නේ විද්‍යුත් ශක්තිය ශබ්දයේ බවට පරිවර්තනය කරනවා. හරි. මෙන්න මේ විදිහට විද්‍යුත් උපකරණයකින් කරන්නේ අපි ලබා දෙන ශක්තිය වෙනස් ශක්තිය ආකාරයක් බවට පරිවර්තනය කරන එක. එතකොට අපි මේ ලබා දෙන ශක්ති ප්‍රමාණය එහෙම නැත්නම් විද්‍යුත් උපකරණයක් පරිභෝජනය කරන ශක්ති ප්‍රමාණය ගණනය කර ගැනීම අපිට ප්‍රායෝගිකව ඉතාමත් වැදගත්. හරි. ඒකට අපි ඊළඟට සාකච්ඡා කරන්න යන්නේ කොහොමද මේ විද්‍යුත් උපකරණ ලබා ගන්න ශක්ති ප්‍රමාණය ගණනය කරන්න කියලා. හරි. අපි බලමු එහෙනම් කොහොමද මේ ශක්ති ප්‍රමාණය අපි ප්‍රමාණාත්මකව ගණනය කරන්න කියලා. මෙහෙම හිතන්න. මේ තමයි විද්‍යුත් උපකරණය. මේ විද්‍යුත් උපකරණයට අපි විද්‍යුත් ධාරාවල් ලබා දෙන්න ඕන ක්‍රියාත්මක වෙන්න. හරි. විද්‍යුත් ධාරාවල් ලබා දෙන්න නම් අපි විභවාන්තරයක් ලබා දෙන්න ඕනේ. එතකොට මේ විද්‍යුත් උපකරණය ක්‍රියාත්මක වෙනවා කියලා හිතන්න V විභවාන්තරයක් යටතේ V විභවාන්තරයක් යටතේ ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම විද්‍යුත් උපකරණය හරහා කැපිටල් I කියලා ධාරාවක් ගලනවා. හරි. ඒ වගේම තමයි මේ විද්‍යුත් උපකරණයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය මම ගන්නවා කැපිටල් R කියලා. හරි. එතකොට මෙන්න මේ උපකරණය සිම්පල් T කාලයක් ක්‍රියාත්මක වෙනවා. හරි. එතකොට අපි බලමු මේ උපකරණයේ සිම්පල් T කාලයක් ක්‍රියාත්මක වෙද්දී පරිභෝජනය කරන විද්‍යුත් ශක්තිය කොහොමද ගණනය කරන්න කියලා. හරි. එතකොට ඒ විද්‍යුත් ශක්තිය ගණනය කරන්න අපි ප්‍රධාන වශයෙන් සමීකරණ තුනක් තියෙනවා. හරි. ඒ සමීකරණ තුන අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ. පළවෙනි සමීකරණය තමයි ශක්තිය මම E කියලා ගන්නවා. E සමානයි V I T. හරි. මෙතන E කියන්නේ ශක්තිය, V කියන්නේ විභවාන්තරය, I කියන්නේ මේ ධාරාව. හරි. T කියන්නේ උපකරණයේ ක්‍රියාත්මක වුණ කාලය. හරි. එතකොට මේ E කියන එක මනින්නේ එහෙම නැත්නම් ශක්තිය මනින්නේ ජූල් කියන ඒකකයෙන්. හරි. ශක්තිය මනින්නේ ඒකකයේ ජූල්. විභවාන්තරය මනින්නේ වෝල්ට් වලින්, I කියන ධාරාව මනින්නේ ඇම්පියර් වලින්, T කියන කාලය මනින්නේ තත්පර වලින්. හරි. ඒක ඊටමත් වැදගත්. මොකද ගොඩක් අයට වැරදින තැන අපිට ගොඩක් වෙලාවට ප්‍රශ්නවලදී T කියන කාලේ කියන්නේ උපකරණ ක්‍රියාත්මක වෙන කාලය අපිට සාමාන්‍ය දෙන්නේ මිනිත්තු වලින් එහෙම නැත්නම් පැය වලින්. හරි.
අපි ඒ කාලේ සීමාව අපි තප්පර බවට පරිවර්තනය කරලා තමයි මේ විදිහට සමීකරණයට ආදේශ ගන්න ඕනේ. හරි. එතකොට පළවෙනි සමීකරණය මේක. ශක්තියේ ඒකකය ජූල්. හරි. අපි සංකේතවත් කරන්නේ J අකුරේ. දෙවෙනි සමීකරණය තමයි E සමානයි I වර්ගය RT. හරි. I වර්ගය RT. ඒ කියන්නේ ශක්තිය සමානයි ධාරාවේ වර්ගයයි R කියලා කියන්නේ මෙන්න මේ විද්‍යුත් උපකරණයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය. හරි. T කියන්නේ කාලය. ඊළඟට තුන්වෙනි සමීකරණය තමයි E සමානයි V වර්ගය T බෙදීම R. හරි. V වර්ගය බෙදීම R T. හරි. එතකොට මෙන්න මේ සමීකරණ තුනෙන් තමයි අපිට විද්‍යුත් උපකරණය පරිභෝජනය කරන ශක්තිය ගණනය කරන්නේ. හරි. එතකොට මේකේ වැදගත්ම කාරණේ තමයි මෙන්න මේ සමීකරණයට අගයන් ආදේශ කරද්දී ඒ සම්මත ඒකක වලින් ආදේශ කරන්න ඕනේ. හරි. දැන් කාලය නම් ආදේශ කරන්නේ අනිවාර්යයෙන්ම තත්පර වලින් ආදේශ කරන්න ඕනේ. හරි. හරි, අපි මේ දැන් කතා කරපු තියරි කොටසට අදාළ ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරලා බලමු. පළවෙනි ප්‍රශ්නේ කියනවා වෝල්ට් 6ක් මගින් ක්‍රියාත්මක වන ගුවන් විදුලි යන්ත්‍රයක් ඇම්පියර් 1.5ක විද්‍යුත් ධාරාවක් ලබා ගනී. මෙම ගුවන් විදුලි යන්ත්‍රය පැය 2ක කාලයක් ක්‍රියාත්මක වේ නම් එහිදී වැය වන විද්‍යුත් ශක්තිය කොපමණද? හරි. ගුවන් විදුලි යන්ත්‍රයක් තියෙනවලු වෝල්ට් 6ක විදුලියන්ත්‍රයක් මගින්ලු ක්‍රියාත්මක වෙන්නේ. හරි. ඇම්පියර් 1.5ක ධාරාවක් ගුවන් විදුලි යන්ත්‍රය හරහා ගලනවලු පැය 2ක කාලයක් ක්‍රියාත්මක වෙනවලු. එහෙම වුණොත් අහනවා වැය වන ශක්තිය කොපමණද කියලා. අපිට කෙලින්ම මෙන්න මේ සම්බන්ධතාව ගන්න පුළුවන්. E සමානයි VI T කියන සම්බන්ධතාවය. හරි. එතකොට B කියලා කියන්නේ විභවාන්තරය මෙතන දීලා තියෙනවා වෝල්ට් 6යි කියලා. I ධාරාව දීලා තියෙනවා 1.5 ඇම්පියර් කියලා. T කාලය දීලා තියෙන්නේ පැය 2යි කියලා. හැබැයි අපි පැය වලින් ආදේශ කරලා බෑ. තප්පර වලින් ආදේශ කරන්න ඕනේ. අපි දන්නවා පැයකට තප්පර තියෙනවා 3600ක්. හරි. ඒක නිසා පැය දෙකකට මම දෙකකින් වැඩි කරනවා 3600ක්. හරි. පැයකට තප්පර 3600යි පැය දෙකක් නිසා 3600 දෙකෙන් වැඩි කරා. හරි. දැන් මේක අපි සුළු කරන්න ඕනේ. 6 1.5න් වැඩි කරාම 9යි. හරි. ඊට පස්සේ 9 මේ දෙකෙන් වැඩි කරාම 18යි. ඊට පස්සේ 18 අපි 3600න් වැඩි කරන්න ඕනේ. හරි. බලමු. 18 වැඩි කරලා. හරි. 8 වරක් 0.0 8 වරක් 0.0යි. 8 වරක් 6 48න් 8 දැම්ම 4ක් ඉතුරුයි. 8 වරක් 3 24යි අර 4යි 28යි. මෙතන 1 වරක් 0.0යි 1 වරක් 0.0යි 1 වරක් 6 6යි 1 වරක් 3 3යි. හරි. මේක එකතු කරාම මෙතන 8යි 8යි 6යි 14න් 4 දැම්මා එකක් ඉතුරුයි. ඒකයි මේ දෙකයි 3යි 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 6යි 64800යි කියලා එනවා. හරි. ජූල් 64800යි ජූල්. ඒකකය ජූල් විදිහට අනිවාර්යයෙන් ලියන්න ඕනේ. හරි. ඒකට පළවෙනි ප්‍රශ්නෙට උත්තරය එන්නේ මේ විදිහට. අපි බලමු තව ප්‍රශ්නයක්. දෙවෙනි ප්‍රශ්නේදී කියනවා විදුලි මෝටරයක අභ්‍යන්තර ප්‍රතිරෝධය ඕම් 10ක් ලෙස සඳහන් කර ඇත. මෙම මෝටරයේ ඇම්පියර් 5ක ධාරාවක් ලබා ගැනීම නම් මිනිත්තු 30ක කාලයක් මෝටරය ක්‍රියාත්මක කිරීමට වැය වන විද්‍යුත් ශක්තිය කොපමණද කියලා. හරි. එතකොට මෙතන දීලා තියෙන්නේ මෝටරේ හරි විදුලි මෝටරේ ප්‍රතිරෝධය සහ විදුලි මෝටරේ ලබා ගන්න ධාරාව විතරයි. හරි. විභවාන්තරයක් දීලා නැහැ. විභවාන්තරයක් දීලා නැති නිසා අපිට මේ සමීකරණය පාවිච්චි කරන්න බෑ. හරි. අපි ඒකට පාවිච්චි කරන්නේ අපි දැන් ඉගෙන ගත්ත අනිත් සමීකරණය. E සමානයි I වර්ගය RT කියන සමීකරණය. හරි. අපිට ධාරාවයි ප්‍රතිරෝධය තමයි දීලා තියෙන කාලය. එතකොට මෙතන ධාරාව දීලා තියෙනවා ඇම්පියර් 5 කියලා. එතකොට I වර්ගය කියන්නේ 5 වර්ගය. වැඩි කිරීම R කියන්නේ ප්‍රතිරෝධය දීලා තියෙනවා ඕම් 10යි කියලා. T කාලය දීලා තියෙනවා කාලය මිනිත්තු 30යි. හරි. මිනිත්තු 30යි නම් මිනිත්තු 30 අපි තප්පර කර ගන්න ඕනේ. මිනිත්තුවකට තප්පර 60යි නම් අපි මිනිත්තු 30 නිසා 30 60න් වැඩි කරන්න ඕනේ. හරි. එතකොට මෙතන 25 වර්ගය කියන්නේ 25යිනේ. 5 වරක් 5 25. 25 10න් වැඩි කරාම 250යි. හරි. 250 වැඩි කරන්න ඕනේ. 30න් වැඩි කරලා 60න් වැඩි කරන්න ඕනේ. හරි. එතකොට 250 වැඩි කිරීම 30 වැඩි කිරීම 60යි. හරි.
එතන මම මේක මෙතන සුළු කරන්න යන්නේ නැහැ. සුළු කරාම අපිට පිළිතුරු ලැබෙනවා 450.3ක් විදිහට. හරි. ජූල්. ඒකත් අපි ශක්තියම ඉන්නේ ඒකකේ ජූල්. හරි. ඒකකේ අනිවාර්යයෙන්ම සඳහන් කරන්න ඕනේ. හරි. අපි ඊළඟට බලමු විද්‍යුත් උපකරණයක ශ්‍රමතාවය කියන්නේ මොකක්ද කියලා. හරි. ශ්‍රමතාවය කියලා කියන්නේ සාමාන්‍යයෙන් කාර්ය කිරීමේ ශීඝ්‍රතාවයට. හරි. අපි ශ්‍රමතාවය කියන එක ඉගෙනගෙන තියෙනවා. ශ්‍රමතාවය කියලා කියන්නේ කාර්ය කිරීමේ ශීඝ්‍රතාවයට. එහෙම නැත්නම් විද්‍යුත් උපකරණයකට අපි ලබා දෙන ශක්තිය දෙනවනේ. අන්නේ ශක්තිය ලබා දීමේ ශීඝ්‍රතාවය. එහෙම නැත්නම් විද්‍යුත් උපකරණයකට ශක්තිය වැයවීමේ ශීඝ්‍රතාවය. මෙන්න මේකට තමයි කියන්නේ ශ්‍රමතාවය කියලා. එතකොට විද්‍යුත් උපකරණයකට අදාළව ශ්‍රමතාවයේ ආකාර දෙකක් තියෙනවා. හරි. එක ශ්‍රමතාවයක් තමයි ප්‍රධාන ශ්‍රමතාවය. ඒ කියන්නේ අපි විද්‍යුත් උපකරණයට ශක්තිය ලබා දෙනවනේ ක්‍රියාත්මක වෙන්න. අන්නේ ශක්තිය ලබා දීමේ ශීඝ්‍රතාවයට. එහෙම නැත්නම් විද්‍යුත් උපකරණයේ ශක්තිය ලබා ගැනීමේ ශීඝ්‍රතාවයට තමයි අපි කියන්නේ ප්‍රධාන ශ්‍රමතාවය කියලා. හරි. ඊළඟ එක තමයි ප්‍රතිදාන ශ්‍රමතාවය. ප්‍රතිදාන ශ්‍රමතාවය කියලා කියන්නේ විද්‍යුත් උපකරණය මගින් බාහිරට යම්කිසි කාර්යයක් කරනවනේ. අන්න ඒ බාහිරට යම්කිසි කාර්යයක් කිරීමේ ශීඝ්‍රතාවයට තමයි කියන්නේ ප්‍රතිදාන ශ්‍රමතාවය කියලා. හරි. එතකොට විද්‍යුත් උපකරණයක් කලින් විදිහටම මේ විදිහට V විභවාන්තරයක් යටතේ ක්‍රියාත්මක වෙනවා. හරි. උපකරණයේ තුලින් ගලනවා I කියලා ධාරාවක්. උපකරණයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය මම කැපිටල් R කියලා ගන්නවා. එහෙමනම් අපි බලමු දැන් කොහොමද විද්‍යුත් උපකරණයේ ශ්‍රමතාවය හොයන්නේ කියලා. හරි. ශ්‍රමතාවයේ ආකාර දෙකක් තියෙනවා කියලා මම කිව්වා. එකක් ප්‍රධාන ශ්‍රමතාවය අනිත් එක ප්‍රතිදාන ශ්‍රමතාවය. හරි. මේ විද්‍යුත් උපකරණේ තියෙනවා නම් අපි විද්‍යුත් උපකරණයට ශක්තිය ලබා දෙනවා. විද්‍යුත් උපකරණයේ යම්කිසි කාර්යයක් බාහිරයට කරනවා. හරි. කාර්ය. මෙන්න මේ ශක්තිය ලබා දීමේ ශීඝ්‍රතාවයට තමයි අපි කියන්නේ ශ්‍රමතාවය කියලා. ප්‍රධාන ශ්‍රමතාවය කියලා. ප්‍රතිදාන ශ්‍රමතාවය කියලා කියන්නේ විද්‍යුත් උපකරණය මගින් බාහිරට යම්කිසි කාර්යයක් කරනවා. අන්නේ කාර්ය කිරීමේ ශීඝ්‍රතාවයට තමයි ප්‍රතිදාන ශ්‍රමතාවය කියලා කියන්නේ. හරි. එතකොට අපිට ප්‍රධාන ශ්‍රමතාවය අපි ගණනය කරන්නේ ප්‍රධාන ශ්‍රමතාවය කියන්නේ අපි ශක්තිය ලබා දීමේ ශීඝ්‍රතාවය. ඒක ශීඝ්‍රතාවය අපි හොයන්න ශක්තිය බෙදන්න ඕනේ කාලයෙන්. හරි. එතකොට මම ශ්‍රමතාවය P කියලා ගන්නවා. P කියලා ගත්තොත් P සමාන වෙනවා ශක්තිය බෙදීම කාලය. හරි. ශක්තිය බෙදීම කාලය. එතකොට අපි වැය වෙන විද්‍යුත් ශක්තිය සඳහා සමීකරණයක් කලින් ගත්තා. P සමාන අපි කිව්වා ශක්තිය කියන්නේ V IT කියලා සමීකරණයකින් අපි ගොඩනගුවා. හරි. එතකොට ඒක බෙදනවා කාලයෙන්. කාලය කියන්නේ T මයි. හරි. එතකොට මේ T ට T කැපිටල් සුළු වෙනවා. එතකොට කෙලින්ම P සමානයි අපිට V I කියලා ලියන්න පුළුවන්. හරි. V විභවාන්තරයක් යටතේ ක්‍රියාත්මක වෙන I ධාරාවක් ගලාගෙන යන විද්‍යුත් උපකරණයක ශ්‍රමතාවයේ V I කියන සමීකරණයෙන් අපිට ගණනය කරන්න පුළුවන්. හරි. එතකොට මේ ශ්‍රමතාවයේ මයින් ඒකකේ වෙන්නේ වොට්. හරි. වෝල්ට් නෙමෙයි වොට්. වෝල්ට් වලින්ම ඉන්නේ විභවාන්තරය. ඇම්පියර් වලින්ම ඉන්නේ ධාරාව. වොට් වලින්ම ඉන්නේ ශ්‍රමතාවය. හරි. ඒකකය වොට් සංකේතවත් කරන්නේ W වලින්. හරි. ඒ වගේම තමයි අපි ශක්තියට තව සමීකරණයක් ඉගෙන ගත්තානේ. සමීකරණ දෙකක් අපි තව ඉගෙන ගත්තා. එතකොට ඔක්කොම සමීකරණ තුනක් ඉගෙන ගත්තා. එතකොට අපිට ඒ සමීකරණත් භාවිත කරන්න පුළුවන්. අපි ඉගෙන ගත්තා I වර්ගය RT කියලා. එතකොට අපි ඒ ශක්තිය බෙදනවා කාලයෙන්. එතනත් T ට T කැපෙනවා. හරි. එතකොට අපිට තව සමීකරණයක් මේ විදිහට ගත්ත හැකි. P සමානයි I වර්ගය R කියලා. හරි. ඒ වගේම තවත් සමීකරණයක් ගන්න පුළුවන්. අපි ශක්තියට ඉගෙන ගත්තා V වර්ගය බෙදීම RT කියලා. ඒකත් අපි T වලින් බෙදනවා කාලයෙන්. එතකොට ඒකේ T ට T කැපිලා යනවා. එතකොට P සඳහා එහෙම නැත්නම් ශ්‍රමතාවය සඳහා තව සමීකරණයක් ගත්ත හැකි V වර්ගයේ බෙදීම R කියලා. හරි. මේ විදිහට සමීකරණ තුනක් ගන්න පුළුවන්. හරි. එතකොට මේකෙදිත් අර විදිහට මතක තියාගන්න ඕනේ. ඒකකේ අනිවාර්යෙන් දාන්න ඕනේ. ශ්‍රමතාවය හොයන ඒකකේ වෙන්නේ වොට්. හරි. අපි දැන් මේ තියරි කොටසත් පැහැදිලි වෙන විදිහට
තව ගැටලු කීපයක් සාකච්ඡා කරලා බලමු. හරි බලමු ක්ෂමතාවයට අදාළ ගැටලු දෙකක් සාකච්ඡා කරලා. පළවෙනි ප්‍රශ්නෙන් කියනවා විද්‍යුත් උපකරණයක් වෝල්ට් 20ක විභවාන්තරයක් යටතේ ක්‍රියා කරන විට ඇම්පියර් 1.5ක ධාරාවක් ඒ තුලින් ගමන් කරයි නම් එම උපකරණයේ ක්ෂමතාවය කොපමණද කියලා අහනවා. හරි. ලේසි. කෙලින්ම සමීකරණයට ආදේශ ගන්න තියෙන්නේ අපි දන්නවා ක්ෂමතාවය සමානයි VI. හරි. මේක කියනවා විභවාන්තරය දීලා තියෙනවා වෝල්ට් 20යි කියලා. ධාරාව දීලා තියෙනවා 1.5යි කියලා. හරි. එතකොට අපිට ක්ෂමතාවයේ විදියට ලැබෙනවා 20 1.5න් වැඩි කරාම 30යි වෝට් කියලා. හරි. 30යි වෝට් කියලා. වෝට් කියන එක අනිවාර්යයෙන්ම ලියන්න ඕන. හරි. අපි බලමු ඊළඟ ප්‍රශ්නේ. ඊළඟ ප්‍රශ්නේ කියනවා වෝට් 3000ක් ලෙස සලකුණු කර ඇති වතුර මෝටරයක් මිනිත්තු 30ක කාලයක් ක්‍රියාත්මක කළ විට වැය වන විද්‍යුත් ශක්තිය සොයන්න. හරි. වෝට් 3000ක් ලෙස. හරි. එතකොට මේ ප්‍රශ්නේදී අපිට කෙලින්ම මේ සමීකරණයක් ආදේශ කරන්න බෑ. හරි. එතකොට අපිට මේ ප්‍රශ්නේදී ගණනය කරන්න වෙන්නේ මෙන්න මේ විදිහට. හරි. දෙවෙනි ප්‍රශ්නේ. මේකදී කියනවා වෝට් 3000ක් විදිහට සලකුණු කරලා තියෙන්නේ. ඒ මෝටරේ මිනිත්තු 30ක කාලයක් ක්‍රියාත්මක වෙනවලු. එතකොට වැය වන විද්‍යුත් ශක්තිය සොයන්න කියලා. අපි දන්නවා ක්ෂමතාවය P සමානයි ශක්තිය බෙදීම කාලයනේ. ශක්තිය බෙදීම ඒ සඳහා ගත වූ කාලය. හරි. අපි ශක්තිය තමයි හොයන්න ඉන්නේ. හරි. අපිට ක්ෂමතාවය දීලා තිනවා. ගත වුණු කාලයක් දීලා තිනවා. අපි ශක්තිය තමයි හොයන්න ඕනේ. හරි. ඒකට අපිට මේ සමීකරණයට ආදේශ කරන්න පුළුවන්. හරි. එතකොට ක්ෂමතාවය දීලා තියෙනවා වෝට් 3000යි කියලා සමානයි ශක්තිය මම E කියලා ලියනවා. බෙදීමේ සඳහා ගත වුණු කාලය දීලා තියෙනවා මිනිත්තු 30යි කියලා. හරි. මිනිත්තු 30 කියන එක අපි අනිවාර්යයෙන්ම තත්පර වලින් ආදේශ කරන්න ඕනේ. හරි. ඒත් මිනිත්තු 30යි කියන්නේ මිනිත්තුවකට තත්පර 60යිනේ. ඒකට 30 වැඩි කරන්න ඕනේ 60. හරි. එතකොට අපිට E ගණනය කරන්න පුළුවන්. E සමානයි මෙන්න මේ 30 වැඩි කිරීම 60 කියන එක මේ පැත්තට අරන් ගියාම 3000 ගුණ කිරීම 30 ගුණ කිරීම 60යි. හරි. මේක සුළු කරන්න ඕනේ. මේක සුළු කරාම අවසන් උත්තරය විදිහට ලැබෙනවා. මෙන්න මේ අගේ. හරි. ජූල් කියලා. හරි. ඒක ඔයාලා සුළු කරලා බලන්න. එතකොට මෙන්න මේ විදිහට තමයි අපි ක්ෂමතාවය සම්බන්ධ ප්‍රශ්න වලට සරල ප්‍රශ්නයකට පිළිතුරු ලියන්නේ. හරි. හරි. අපි බලමු ඊළඟට විද්‍යුත් උපකරණයක කාර්යක්ෂමතාවය කියන්නේ මොකක්ද කියලා. හරි. විද්‍යුත් උපකරණයක කාර්යක්ෂමතාවය කියලා කියන්නේ අපි විද්‍යුත් උපකරණය මත කරනවනේ යම්කිසි කාර්යයක්. ඒ කියන්නේ අපි විද්‍යුත් උපකරණයට යම්කිසි ශක්ති ප්‍රමාණයක් ලබා දෙනවා. මේ ලබා දෙන ශක්ති ප්‍රමාණයෙන් කොපමණ ප්‍රතිශතයක් අපිට ආපහු කාර්ය විදියට ලබා දෙනවද කියන එක තමයි විද්‍යුත් උපකරණයක කාර්යක්ෂමතාවය කියලා කියන්නේ. හරි. මෙන්න මේ වගේ. මෙහෙම විද්‍යුත් උපකරණයක් තියෙනවා. මේකට අපි ශක්තියක් ප්‍රදානය කරනවා. හරි. ඒ ප්‍රදානය කරන ශක්තිය යම්කිසි ශක්ති ප්‍රමාණයක් හානි වෙනවා. තාපයේ විදියට හානි වෙන්න පුළුවන්. ශබ්දයේ විදියට හානි වෙන්න පුළුවන්. මෙන්න මේ විදියට විවිධ ක්‍රම ඔස්සේ යම්කිසි ශක්ති ප්‍රමාණයක් හානි වෙනවා. එතකොට ඊතුරු ශක්ති ප්‍රමාණය තමයි අපිට ප්‍රතිදාන විදියට ලැබෙන්නේ. හරි. ප්‍රතිදාන ශක්තිය එහෙම නැත්නම් ප්‍රතිදාන කාර්යය. ඒ කියන්නේ මේ උපකරණය මගින් පිටතට කරන කාර්යයට. හරි. එතකොට දැන් ඒක පැහැදිලි. එතකොට මෙතනදී කාර්යක්ෂමතාවය කියලා කියන්නේ මෙන්න මේ ප්‍රතිදාන ශක්තිය එහෙම නැත්නම් ප්‍රතිදාන කාර්යය තියෙනවනේ. මෙන්න මේ ප්‍රතිදාන කාර්යය අපි ලබා දීපු ශක්තියේ කොපමණ ප්‍රතිශතයක්ද කියන එක තමයි උපකරණයේ කාර්යක්ෂමතාවය කියලා කියන්නේ. හරි. ඒක අපි ප්‍රතිශතයක් විදිහට ප්‍රකාශ කරාම තමයි කාර්යක්ෂමතාවය කියලා කියන්නේ. හරි. අපිට කාර්යක්ෂමතාවයට සමීකරණ ලියන්න පුළුවන්. කාර්යක්ෂමතාවය සමානයි ප්‍රතිදාන ශක්තිය බෙදීම ප්‍රධාන ශක්තිය. ඒ කියන්නේ අපි ලබා දීපු ශක්තිය. ප්‍රතිශතයක් විදිහට ගන්න ඕන නිසා අපි 100න් වැඩි කරනවා. හරි. මේක තමයි එක සමීකරණය. ඒකට අපිට තව සමීකරණයක් ලියන්න පුළුවන්. කාර්යක්ෂමතාව සමානයි
ප්‍රධාන ශ්‍රමතාව ප්‍රධාන නෙමෙයි මෙතන ප්‍රතිදාන ශ්‍රමතාව අපි ශ්‍රමතාවය ගන්න කරන්නේ ඉස්සලා අන්නේ ශ්‍රමතාවයේ ප්‍රතිදාන ශ්‍රමතාවය බෙදීම අපේ උපකරණයට ශක්තිය ලබා දෙන ශ්‍රමතාවය ප්‍රධාන ශ්‍රමතාව වැඩි කිරීම 100 හරි මේ විදිහටත් අපිට උපකරණයේ කාර්යක්ෂමතාවය ගණනය කරන්න පුළුවන් හරි එන්න මේ ක්‍රම දෙකට එහෙම නැත්නම් අපිට පුළුවන් කාර්යක්ෂමතාවය සමානයි ප්‍රධාන කාර්ය ඒ කියන්නේ අපි උපකරණ මත කරන නෙමෙයි ප්‍රතිදාන කාර්ය බෙදීම ප්‍රධාන කාර්යය වැඩි කිරීම 100ට 100 හරි මේ විදිහටත් ගණනය කරන්න පුළුවන් හරි එතකොට අපි බලමු මෙන්න මේ සමීකරණ දෙක යොදාගෙන ප්‍රශ්නයකට පිළිතුරු ලියමු හරි පොඩි ප්‍රශ්නයක් සාකච්ඡා කරලා බලමු මේ ප්‍රශ්නේ කියනවා වෝල්ට් 6ක විභවාන්තරයක් යටතේ ක්‍රියාත්මක වන තාප උඳුනක් මගින් මිනිත්තු 5ක කාලයක් තුලදී ජූල් 720ක් ශක්ති ප්‍රමාණයක් ලබා දෙයි. එම උපකරණයේ ප්‍රතිරෝධය ඕම් 9ක් වේ නම් හරි පළවෙනි කොටස කියනවා පරිභෝජනය කළ විද්‍යුත් ශක්තිය ගණනය කරන්න කියලා දෙවෙනි එකේ කියනවා උපකරණයේ කාර්යක්ෂමතාවය සෑහෙන කියලා හරි වෝල්ට් 6ක විභවාන්තරයක් යටතේ ක්‍රියාත්මක වෙන්නේ මිනිත්තු 5ක කාලයක් තුලදී ජූල් 720ක ශක්ති ප්‍රමාණයක් ලබා දෙනවා. මෙන්න මේ වගේ මේ උපකරණේ වෝල්ට් 6යි වෝල්ට් 6ක විභවාන්තරයක් යටතේ ක්‍රියාත්මක කරනවා ජූල් 720ක් ලබා දෙනවා. හරි 720 මෙයා බාහිරයට ලබා දෙනවා. මිනිත්තු 5ක කාල සීමාවක් හරි. එතකොට T එන්නේ කාලය මිනිත්තුයි 5යි හරි. පළවෙනි කොටසේ අහනවා පරිභෝජනය කළ විද්‍යුත් ශක්තිය ගණනය කරන්න කියලා. අපි දැන් දන්නවා ශක්තිය ගණනය කරන්න. හරි. ශක්තිය ගණනය කරන්නේ E සමානයි V වර්ගයේ බෙදීම RT කියන සමීකරණය තමයි අපිට මෙතන පාවිච්චි කරන්න වෙන්නේ. මොකද මේකේ ධාරාවක් දීලා නැහැ. හරි. අපිට ධාරාව හොයාගන්න පුළුවන් ඕනනම් හරි V සමානයි IR දාලා ධාරාව හොයාගන්න පුළුවන්. මොකද මේ උපකරණයේ ප්‍රතිරෝධය දීලා තියෙන ඕම් 9යි කියලා. හරි. අපිට ඕන නම් V සමානයි IR දාලා මෙතන ධාරාව හොයාගන්න පුළුවන්. හොයාගෙන E සමානයි VIT කියන සමීකරණය පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට කෙලින්ම මෙන්න මේ ප්‍රතිරෝධය සම්බන්ධ කරගෙන මෙන්න මේ සමීකරණය පාවිච්චි කරන්නත් පුළුවන්. හරි. මේ සමීකරණය අපි පාවිච්චි කරොත් එහෙම V වර්ගයේ බෙදීම R V වර්ගය කියන්නේ 6 වර්ගය කියන්නේ 6 වැඩි කිරීම 6 බෙදීම R කියන්නේ ප්‍රතිරෝධය 9යි වැඩි කිරීම කාලය කියලා තියෙන්නේ මිනිත්තු 5යි. හරි. මිනිත්තු 5යි කියන්නේ තප්පර වලින් නම් 5 වැඩි කරන්න ඕනේ 60. හරි. එතකොට මේක සුළු කරාම අපිට ශක්තිය ලැබෙනවා. හරි. එතකොට 6 වරක් 6 කියන්නේ 36යි. 36 වැඩි කිරීම හරි මෙතන 5 වරක් 60 කියන්නේ 300යි. බෙදීම 9. මේක සුළු කරාම එනවා 9ට 9 1යි 36ට 9 4යි. හරි. ඒතර 4 වැඩි කිරීම 300යි කියලා. 4 වැඩි කිරීම 300යි කියන්නේ 1200යි. හරි. ජූල් 1200යි. පළවෙනි එකෙන් අපෙන් අහන්නේ පරිභෝජනය කළ විද්‍යුත් ශක්තිය. එතකොට පරිභෝජනය කරන විද්‍යුත් ශක්තිය ජූල් 1200. දෙවෙනි එකේදී අහනවා උපකරණයේ කාර්යක්ෂමතාවය හොයන්න කියලා. අපි දන්නවා කාර්යක්ෂමතාවය කියලා කියන්නේ කාර්යක්ෂමතාවය සමාන වෙන්නේ මෙයා ප්‍රතිදානය කරන කාර්ය බෙදීම එහෙම නැත්නම් ප්‍රතිදානය කරන ශක්තිය බෙදීම ප්‍රදානය කරන ශක්තිය වැඩි කිරීම 100. හරි. එතකොට මෙයා පිට කරන ශක්තිය ලබා දෙන ශක්තිය කියන්නේ ප්‍රතිදාන ශක්තිය වෙන්නේ ජූල් 720යි කියලා මේකේ කියනවා. හරි. කාලයක් තුලදී ජූල් 720ක ශක්ති ප්‍රමාණයක් ලබා දෙනවා. එතකොට ජූල් 720 බෙදීම අපි ප්‍රදානය කරන ශක්ති ප්‍රමාණය එහෙම නැත්නම් මෙයා පරිභෝජනය කරන ශක්ති ප්‍රමාණය වෙන්නේ ජූල් 1200. අපි ඒක හොයාගමු. 1200 වැඩි කරනවා 100න්. හරි. මේක සුළු කරාම අපිට ලැබෙනවා කාර්යක්ෂමතාවය.
මේ බිඳුව දෙක අපිට කපන්න පුළුවන්. 12ට 12 ඒවා 1යි 72ට 12 ඒවා 6යි. හරි 12 ඒවා 6යි. එතකොට 60යි කියලා තමයි එන්නේ කාර්යක්ෂමතාවය. හරි. එතකොට මේ විද්‍යුත් උපකරණයේ 160ක කාර්යක්ෂමතාවයකින් ක්‍රියාත්මක වෙනවා. හරි. එතකොට අද කොටස පැහැදිලි ඇති. අපි කතා කරා විද්‍යුත් ශක්තිය කියන්නේ මොකද්ද? හරි. පාරිභෝජනය කරන විද්‍යුත් උපකරණයක් පාරිභෝජනය කරන ශක්තිය ගන්න කරන්නේ කොහොමද කියලා කතා කරා. ඒ වගේම ක්ෂමතාවය කියන්නේ මොකද්ද සහ ක්ෂමතාවය ගන්න කරන්නේ කොහොමද කියලා පැහැදිලි කරා. හරි. ඒ වගේම කාර්යක්ෂමතාවය හොයන විදිහත් අපි සාකච්ඡා කරා. හරි. ඒකෝට මේ වීඩියෝ එක සම්බන්ධයෙන් යම්කිසි ගැටලුවක් තියෙනවා නම් ඔයාලට පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්නත් පුළුවන්. හරි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙන උතුරු හැමෝටම සුබ දවසක්.